වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. Join UCL for quality higher education with extracurricular activities, job opportunities and a great student experience at its campus in Rajgiriya. Call 0774 110000 now. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. මොරටුව වෙඩිතැබීමේ සිද්ධියට කොණ්ඩජනිත් STF අත්අඩංගුවට. දින 6ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ. විදෙස් රටවල සිට පැමිණි 522කට කොරෝනා. සමස්ත ආසාදිතයින් ගණන 1600 ඉක්මවද්දී 801ක් සුවය ලබයි. පක්ෂයෙන් ඉවත් කළ පිරිසක් එජාප නායකත්වයත් සමග යලි සාකච්ඡා. වතු ජනතාවගේ සෝසුසුම් මැද තොණ්ඩමන් දැන් සමුගනේ. මාවතගම සියලු වගා බිම්වලට පළඟැටි ආක්‍රමණයක්. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අනුග්‍රහය යටතේ. මෙරට කඳුරට දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා උපත ලබන්නේ 1964 වර්ෂයේ මැයි මාස 29 වෙනිදායි. වසර 26ක් වූ පාර්ලිමේන්තු නියෝජන කාලය තුල අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍යවරු කිහිපයක්ම හෙබ වූ තොණ්ඩමන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය යටතේ ප්‍රජාසේවය බල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරු හෙබ වූවා. පසුගිය 26 වෙනිදා හෘදයාබාධයක් වැළඳී අභාවප්‍රාප්ත වන විට ඔහු 56 වෙනි වියේ පසු වුණා. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පරිසරයේ තැන්පත් කර තිබූ දේහය සිකුරාදා ගුවන් මගින් නෝරෙලිට රැගෙන ආවා. ඊයේ සහ අද නූරලී දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුණද වතුකරේ ප්‍රදේශ රැසක ජනතාව සේනායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙලෙස එක්ව සිටියා. දේහය තැන්පත් කර තිබූ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යාලයට අද දිනේත් මහා සංඝරත්නය, දේශපාලනඥයින්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසක් පෙරවරුවේ සිටම පැමිණ සිටියා. අප වාර්තාකරු පැවසුවේ අද දිවෙනට මැදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් කොටගල, හැටන්, නෝවුඩ් යන ප්‍රදේශවල යුද හමුදාව, පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බළකායද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවයි. අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ඒ සඳහා අවසර දීමටද ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. අද පසරු එකට පමණ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යාලයේ සිට අවසන් කටයුතු සිදු කෙරෙන හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන යාම ආරම්භ කළේ දේශපාලනඥයින්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා නෝවුඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණියා. අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ වුණේ බෞද්ධ හා හින්දු ආගමික වතාවත් වලින් අනතුරුවයි. මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම විරුද්ධ පක්ෂ නියෝජනය කරමින් ගුණකථනයක් සිදු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතායි. තුමා සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් දේශපාලන කටයුතු සිදු කරන ලද අතර එතුමාගේ අභාවය විශේෂයෙන් කදුරට දමිළ ජනතාවටත් සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට සහ මුළු රටටම බලවත් පාඩුවක් වුණු බැවින්ද මෙම ශෝක යෝජනාව ගෞරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් යෝජනා කරන ලදුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගත් බව මෙයින් දැනුම් දෙමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සභාවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා
ජනාධිපති ශෝක පණිවිඩය දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගත් ආරුමුගම් තොණ්ඩන් මහතා ඒ සඳහා විසඳුම් වෙනුවෙන් සිය දේශපාලනය කැප කළේය. එවකට බලවත්ව සිටි ත්‍රස්තවාදී සංවිධානය එල්ල කළ පීඩන මැදයේ වුවද දෙමළ ප්‍රජාවට වෙනම රාජ්‍යයක් යන සංකල්පයට සහාය දීම ඉස්තර ලෙසම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ප්‍රමුඛ අභිලාෂය වූයේ තමන් නායකයා ලෙස අවිවාදිතව පිළිගන්නා ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමය. ආරුමුගම් තොණ්ඩන් මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය සහ විචක්ෂණශීලීත්වය අහිමි වීම සමාජයට දැඩිව දැනෙනු ඇත. ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ජීවිතයෙන් සමුගන්න පැය කිහිපයකට කලින් ඇවිත් මාව හමු වුණා. මට මතක නැහැ එතුමා සමුගන්න මොහොතේ කිව්වේ ගෙන් එන්නම් කියලාද නැත්නම් යන්නම් කියලාද. ඒත් මට මතකයි අවසාන මොහොතේ හමු වුණු වෙලාවෙත් එතුමා වතුකම් කරු ජනතාවගේ වැටුප් රුපියල් 1000ක් කරන්න එක ගැන මාත් එක්ක දිගටම කතා කළා. එදා උගේ අන්තිම ඉල්ලීම වුණේ ඒක. එතුමා සමුගත්තත් එතුමාගේ අවසාන මොහොතේ තිබුණු ප්‍රාර්ථනා අපට බාර දීලා ගියේ. ඒ නිසාම සමුගත්ත දාට පසුදාම එතුමා අවසාන දවස කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ විසඳා කාර්ය පිළිබඳව සාකච්ඡා කළා. බොහොමයක් ජනවර්ග නියෝජනය කරන නායකයෝ පාර්ලිමේන්තුවේ යන්නේ බලය ලබා ගන්න ජාතිවාදය අවපුරලා. මුත්තොණ්ඩමන්ලා කවදාක්වත් බොරු න්‍යායයන් අදබාලා ජනතාවර වැට්ටුවේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා වතුකරේ ලේවැගිරීම් සිද්ධ වුණෙත් නැහැ මිත්‍රවරු. ආරුමුගම් තොණ්ඩමන් පරපුරේ අය තමන්ගේ ප්‍රදේශීය විහාරස්ථාන, දේවස්ථාන තමන්ගේම ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියලා තමන්ගේ ජනතාව අතර විස බීජ වැපුරුවේ නැහැ. ඒ නන්බුට අපි ආරුමුගම් තොණ්ඩමන් අවරලින් ආත්ම ශාන්ති පෙර වේන්දු කිරේ. ඕම් ශාන්ති ශාන්ති ශාන්ති. රටේ පැතිර යද්දී කිසිදු ලෙසකින් වතුකරේ තරුණයන් මේ යුද්ධයට ඒ යුද්ධයේ ගොදුරු බවට පත් මේදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පවුලේ ස්තුතිය පිළිගැනීම සිදු කළේ ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතායි. அவர் இறந்த நாள் அன்னைக்கு கூட நாங்கள் எல்லாம் பிரதமரை போய் பார்த்து මගේ තාත්තා මේගේ දිනේ පැය කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී වතුකම්කරුවන්ට රුපියල් 1000ක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඔහු සතුටින් නිවසට පැමිණියා. ගෙදර මාත් තාත්තත් කතා කර හිටියා. එකපාරටම තාත්තා ජීවන් කියලා කිව්වා. මම ගිහිල්ලා තාත්තව අල්ලගත්තා. ඒ වෙලාවේ තමයි පළවෙනි වතාවට මම තාත්තගේ ඇස්වල බය දැක්කේ. මොකද කරන්න කියලා මට තේරුනේ නැහැ. ඒත් මාත් මගේ අක්කත් තාත්තව රෝහලට රැගෙන ගියා. ඒ වුණාට විනාඩි කිහිපයකට පස්සේ ඔහු මිය ගොස් තිබුණා. මගේ තාත්තා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ සිට ශෝකය පළ කළ සහ නන් අයුරින් සහයෝගය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු සියලු පාර්ශවයන්ට මම මගේ ස්තුතිය පිරිනමනවා. පාක්ෂිකයන් ඇතුළු පිරිසකගේ කරමතින් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය නොවුඩ් ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකයේ වෙත රැගෙන යනු ලැබුවා. සේනායකයාගේ වියෝවෙන් ශෝකයටපත් වතුකරේ ජනතාවගේ සෝසුසුම් මැද්දේ පසරු 5:45ට පමණ චිතකයට ගිනි දැල්වනු ලැබුවා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙනුණු සැකකරු ජූනි 6 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. දවසේ පුවත මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපන ශාලාවට පළමු ප්‍රහාරය දියත්වන්නේ පසුගිය 19 වෙනිදා රාත්‍රී කාලයේදී. මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ මෙම පහර දීම සිදු කර ඇත්තේ එම් ප්‍රදේශයේ ක්‍රියාත්මක බැර කණ්ඩායමක් විසින් මෙම ආපන ශාලාවේ හිමිකරුගෙන් ඉල්ලූ කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවටයි. කප්පම් වහම ලබා දෙන ලෙස දිගින් දිගටම බල කරමින් තමන්ට ඩුබායි රාජ්‍යයේ සිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ගණනාවක් නොකඩවා පැමිණි බව ආපන ශාලා හිමිකරු ප්‍රකාශ කළා. ඒ සමගින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරන අතර ආපන ශාලාවේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ නිලධාරීන් තිදෙනෙකු යෙදවීමට පොලිසිය පියවර ගන්නවා. කෙසේ වුවද කප්පම් කරුවන් ඔවුන්ගේ දෙවන ප්‍රහාරය පෙරේදා අලුයම 12:20 පමණ අදාළ ආපන ශාලාවට එල්ල කරන්නේ ස්වයංක්‍රීය ගිනි අවිද යොදා ගනිමින්. ඒ මොහොත වන විටත් ආපන ශාලාවේ ආරක්ෂාව සඳහා ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රඳවා සිටියද ඔවුන් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් පළ කරන්නේ නැහැ. අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා වැඩ තහනමට ලක් කෙරෙන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ආරම්භ කළා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ රාත්‍රී 8ට පමණ
පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින්. ඔහු පසුගිය 19 වෙනිදා අදාළ ව්‍යාපාරික ස්ථානයට පහර දී අලාභහානි සිදු කිරීමේ සිද්ධියටද සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු දෙහිවල ගල්කිස්ස මහනගර සභාව හිටපු මන්ත්‍රී රංජන් සිල්වා මහතා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් සැකකරු ජනිත් හෂාන් විමල වීරනහොත් කොණ්ඩ ජනිත් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු අඟුලාන සමුද්‍රාසන්න මාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු ඉදිරිපත් කෙරුණේ මොරටුව වැඩබල්ල මහේස්ත්‍රාත් චරතද සිල්වා මහතා හමුවටයි. සැකකරු ලබන 6 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. යනුව ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශනාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. දවසේ පුවත පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිදු කෙරුණා. පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ සිටි දේවගතිතුමල්ලා දෙදෙනෙක් සාක්ෂි ලබා දීම සඳහා පැමිණ සිටියා. කොමිසම හමුවේ ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ මඩකලපුව සියොන් දේවස්ථානයේ දෙවන දේවගතිවරයා වන ගණේශ මූර්ති තිරුකුමාර දේවගතිවරයායි. පසුගිය වසරේ අප්‍රේල් 21 වෙනිදා ඔබ දේවස්ථාන කාර්යාලයේ සිටියේදී යම් නාදුනන පුද්ගලෙක් දේවස්ථානයට ආවද? කොමිසම දේවගතිවරයාගෙන් ඇහුවා. දේවගතිවරයා පිළිතුරු දුන්නේ යම් පුද්ගලෙක් ආවා. මම ඔහුගේ තොරතුරු විමසද්දී ඔහුගේ නම උමර් ලෙස සඳහන් කළා කියලයි. උමර් නැමැත්තා දේවස්ථානයට පැමිණි කාරණාව ඔබ ඔහුගෙන් විමසුවද? කොමිසම යලි ප්‍රශ්න කළා. බලාගෙන යන්න ආවා. මවට අසනීප නිසා ඇයට දේව යාඥාවක් සිදු කර ගැනීමට අවශ්‍යයි කියලා උමර් පැවසූ බව දේවගතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළා. පසුව කොමිසම විමසා සිටියේ එම සංවාදය කුමන භාෂාවෙන් සිදු වූයේද යන්නයි. මුස්ලිම් ජාතිකයන් කතාබහ කරන දෙමළ භාෂාවෙන් කතා කළ ඔහුගේ නම උමර් ලෙස සඳහන් කළ බැවින් අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු ලෙස හඳුනාගත් බව දේවගතිවරයා පැවසුවා. අනතුරුව තමන් බිරිඳ සහ දියණිය සමග සියොන් දේවස්ථානයේ ශාඛාවක් වන කරවට්ටි දේවස්ථානයේ වෙත පිටව යාමට අවශ්‍ය බැවින් සියොන් දේවස්ථානයේ සහෝදර දේවගතිවරයා වන නාගයියා ස්ටැන්ලි දේවගතිවරයාට උමර් පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙස දැනුම් දී තමන් එම ස්ථානයෙන් පිට වී ගිය බව දේවගතිවරයා සඳහන් කළා. එහිදී කොමිසම ඡායාරූපයක් පෙන්වා දේවගතිවරයාගෙන් විමසා සිටියේ ඡායාරූපයේ සිටින පුද්ගලයා හඳුනා ගැනීමට හැකිද යන්නයි. තම ජීවිත කාලය තුල එය අමතක නොවන බව පැවසූ දේවගතිවරයා එම ඡායාරූපයේ සිටින්නේ උමර් බව හඳුනාගත්තා. පසුව කොමිසම විමසුවේ ඔබ දේවස්ථානයෙන් පිටව ගිය පසු දුරකථන ඇමතුමක් ලැබුණේද යන්නයි. දේවස්ථානයේ රැඳී සිටි ඔහුගේ පුත්‍රයෙකුගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බවත් පල්ලියේ කලබලයක් යයි ඔහු සඳහන් කළ බවත් දේවගතිවරයා සඳහන් කළා. ඉන්පසු තමන් ඉක්මනින් සියොන් දේවස්ථානයට පැමිණි බවත් ඒවන විට එහි විශාල ගින්නක් හටගෙන මිනිසුන් මරණයට පත්ව සිටි නිසා තමන් දැඩි බියට පත් වූ බවත් දේවගතිවරයා සඳහන් කළා. තමා දේවස්ථානයෙන් පිටව යාමට පෙර නාගයියා ස්ටැන්ලි සහෝදර දේවගතිවරයාට හඳුන්වා දුන් උමර් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බව සහෝදර දේවගතිවරයා හඬමින් සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා. ප්‍රහාරයෙන් තමන්ගේ පුතු මියගොස් ඇති බව දැනගත්තේ සවස 6ට පමණ බව පැවසූ දේවගතිවරයා සඳහන් කළේ හඳුනා ගැනීමට නොහැකිව තිබූ මෘත ශරීර 3ක් අතරින් එදින උදෑසන තම පුතු හැඳ සිටි කමිසය මගින් ඉන් එක් මෘත ශරීරයක් තම පුතුගේ බව හඳුනාගත් බවයි. ප්‍රහාරය සිදු වූ 21 වෙනිදාට පෙර ඔබ බෝම්බකරු දැක තිබෙනවද? කොමිසම දේවගතිවරයාගෙන් විමසුවා. දේවගතිවරයා පිළිතුරු දෙමින් කිව්වේ තමන් මීට පෙර ඔහු දැක නොමැති අතර උමර්ගේ හැඩහුරුකම් ඇති පුද්ගලයෙක් පෙර දිනක පැමිණ ගොස් ඇති බවට දේවස්ථානයේ වෙනත් දේවගතිවරයෙකු දැක තිබෙනවා කියලයි. ඔහුගේ සාක්ෂි දීම අවසන් වූ පසු සියොන් දේවස්ථානයේ පිපිරීම සිදුවන අවස්ථාවේ සිටි නාගයියා ස්ටැන්ලි දේවගතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොමිසම ඔහුගෙන් විමසා සිටියේ සියොන් දේවස්ථානයට පැමිණි උමර් නම් පුද්ගලයා සමග කුමන කතාබහක් ඇති වුණේද යන්නයි. ඔහුට දේවස්ථානයට ගොස් අසුන් ගන්නා ලෙස සඳහන් කළත් තව ටිකකින් දුරකථන ඇමතුමක් ලැබෙන්න තියෙනවා යයි පවසා උමර් එය ප්‍රතික්ෂේප කළ බවත් දේවගතිවරයා පැවසුවා. ඔහු ගැන හිතේ යම් කලබලයක් ඇති වූ නිසා උමර් පිළිබඳව දේවස්ථානයේ සේවය කරන පුද්ගලයෙකුට පැවසූ අවස්ථාවේ පෙර ඉහත කී උමර් දේවස්ථානයට පැමිණි බව ඔහු පැවසුවේ යයි දේවගතිවරයා කොමිසම හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් උමර් සම්බන්ධයෙන් හටගත් සැකයත් තමන්ට විදේශයන්හි ඇති අත්දැකීම් මතත් උමර්ගේ පෙනුම ISIS ත්‍රස්තයන්ට සමාන බවද තමන් සහෝදර දේවගතිවරයාට පැවසූ බව දේවගතිවරයා සඳහන් කළා. එම සාකච්ඡාව සිදුවන අවස්ථාවේ උමර් සිටියේ කුමන ස්ථානයේදයි කොමිසම විමසුවා. උමර් දේවස්ථානයට පැමිණි වේලාවේ සිටි ස්ථානයේම ඒවන විටත් රැඳී සිටි බවත් බදාදා දිනේ පැවැත්වෙන සුවේදෙන යාඥාවට උමර්ට සහභාගී වන්නයි දන්වන ලෙස තම සහෝදර දේවගතිවරයාට පවසා පෙරවරු 9ට පමණ දේව මෙහෙය ආරම්භ කළ බව දේවගතිවරයා සඳහන් කළා.
දේවගතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේව මෙහෙ අතරතුර උමර් එම ස්ථානයේ සිටිනවාදයි තමන් නිරීක්ෂණය කළත් ඔහු එහි නොසිටි නිසා සහෝදර දේවගතිවරයා විසින් උමර්ව එම ස්ථානයෙන් පිටත් කර හරින්නට ඇතැයි තමන් සිතූ බවයි. පසුව සහෝදර දේවගතිවරයාගේ මිතුරෙකු කැළමුණු ස්වභාවයෙන් සිටින බව නිරීක්ෂණය වනවත් සමගම පිපිරීමක් සිදු වූ බව සාක්ෂිකරු පැවසුවා. පසුව තමන් කුමක් කළේ දැයි කොමිසම විමසුවා. ප්‍රහාරයෙන් පසු දැඩි කම්පනයක සිටියේදී තම බිරිඳ මුණ ගැසුණත් තම දරුවා පිළිබඳ තොරතුරක් නොලැබුණු බව දේවගතිවරයා කොමිසම හමුවේ ඉතා සංවේදීව සඳහන් කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන පිරිස් අධිකරණ ක්‍රියාමාර්ග තුළින් මැතිවරණ කල්දමීමට උත්සාහ කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ආගමික කටයුත්තක් සඳහා එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී. කැස්බෑ වාසනය සඳහා පත් කළ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරයාට ආශිර්වාද කිරීමේ අරමුණින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ඊයේ ආගමික වතාවත් සිදු කෙරුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා. අපේ රටේ කොරෝනා වෛරසය පිළිබඳ උණුසුම තියෙනවා වගේම මැතිවරණයක් පිළිබඳ උණුසුමත් ටික ටික වැඩි වෙගෙන එනවා. මගේ පෞද්ගලික හැඟීම නම් අපි කොරෝනා ව්‍යසනය පිට දාලා මැතිවරණය පහු කරන්න කිසිසේත් හොඳ නැහැ. ජනතාවට හානියක් නොවන විදිහට මැතිවරණයක් කළ යුතු දෙයක්. මොකද අපි හැමතිස්සෙම බොහොම ලොකුවට කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනයි කියලා. එහෙම කතා කළාට ජනතාවගේ පරම අයිතිය ආරක්ෂා නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුළුවන් කමක් නැහැ. මේ මැතිවරණයෙන් තමයි ජනතාවට ඒ තමන්ගේ පරම අයිතිය ලැබෙන්නේ. ඒ වගේම ජනතාවට තමන්ගේ ශක්තිය පෙන්වන්න තියෙන එකම අවස්ථාව තමයි මේ ඡන්දේ. ඒ නිසා ඔය ඡන්දේ තියන්නේ නැතුව ඕක කල් දාන එක, පහු කරන එක, නඩු ගිහිල්ලා ඔය යහට මෙහාට අදින එක හරිම අවාසනාවන්ත දෙයක්. ආගමික කටයුතු අවසන් වීමෙන් පසු රවි කරුණානායක මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් නිරපීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඇත්තටම අරම කලේ බයටද නැත්තම් කරන්න දෙයක් නැතිකමටද? ඒගොල්ලෝ අරුවේ මෙච්චර කාල හිටියේ කියලා. ඉතින් ඇඳිරි නීතිය නැතුන අවස්ථාවේදී අපි නීති අනුකූලව අපි කරන් තියෙන දේ අපි කරා. ඔබතුමන්ලගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම නේද ඔය අලුත් පක්ෂ නිර්මාණය කරන්න අවසර දුන්නේ? මාර්තු මාසේ ඔය ගත්ත තීන්දුවේ කොන්දේසි 3ක් තිබ්බා. කෘත්‍යාධිකාරී මණ්ඩලේ පූර්ව අනුමැතිය, නායකතුමාගේ අවසරය සහ ලාංඡනය. ඔය තුනටම එකෙන් උත්තර ලැබුණාද? ඒ අය 10 දින 15 දින ඇවිල්ලා සද්දාකාරව ඇවිල්ලා උත්තර දුන්නා කියලා ඒක කිසිසේත්ම වෙනසක් නැහැ. මුන් නැති දේවල් ගැන ප්‍රකාශ කරලා ඒගොල්ලොන් ගිහිල්ලා දැන් ප්‍රකාශ කිරීමට දැන් කියන දේවල් ඒගොල්ලොන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කොහෙද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ වගේ බෝඩ් ලෑලියක පක්ෂ අතරවද? මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති වෙද සඳහන් කළේ පක්ෂ සමාජිකත්වයේ අත්හිට වූ කිහිප දෙනෙක්ම නැවතත් එක්වීමට පක්ෂ නායකත්වයේ සමග සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත් සමගි ජනබලවේගය පිහිටුවීමට ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ සමාජිකයන් 12 දෙනෙකු පමණ යලි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර නොගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අද හාටෝක් විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කරන්නේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මදුම් බණ්ඩාර මහතාගෙන්. ඩී.එස්. සේනානායක මහත්මයා දත්විල හදපු පක්ෂයේ ප්‍රේමදාස මහත්මයාගේ පුතා කැඩුවා නේද? අද ඊයේ නෙමෙයි 65 දෙනෙක් මේ සිද්ධියට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිහින් තියෙන මන්ත්‍රීවරු. ওই පක්ෂ කඩන වැඩේ ප්‍රේමදාස මහත්මයාත් කළා නේද අර පුරවැසි පෙරමුණ හදලා? නීතිම හදන්නේ නැති අපි දන්නේ අපි දවසවල පාසල් යනවා. අර කියමනක් තියෙනවනේ මේ අප්පා කළ දේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා කියලා. එක්සත් ජාතික පාක්ෂිකව ඉල්ලන්නේ සජි ප්‍රේමදාස මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එපා කියනවා. දැන් එදා වෙච්ච දේම නේද අදත් වෙන්නේ? නෑ නෑ එහෙම සිද්ධියක් වෙලා නෑ. අපි මේක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතුව කරපු වැඩක්. සාමාන්‍යයෙන් ඔබතුමන්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරලා ඉන්නකොට ඒ පක්ෂ මන්ත්‍රීවරයෙක් වෙන පක්ෂයක සමාජිකත්වයේ ගත්තොත් එහෙම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් ඔබතුමන්ලාට එරෙහිව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. කොහොමද ඉතින් වැරදි කියලා කියන්නේ ඒක? ගිහිල්ලා තියෙන්නේ පක්ෂයේ තීරණයක් අනුව නෙවෙයි. මෙතන අපි ගිහිල්ලා තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව. මයික පැහැදිලිව දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලපෑමක් තිබ්බ උතන දෙන්නේ 3 දෙනෙක්. ඒ අය ඕනකම තිබ්බ ඒගොල්ලන්ගේ නඩු හබ ඉවර කරගන්න, ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉවර කරගන්න. ඒ දෙන්න 3 දෙනා තමයි ওই තත්ත්වෙට පත් කරේ. ඔබ කියන්නේ මහමැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂ සැලසුමක් තියනවා කියලා දාණ්ඩුවත් එක්ක එකතු වෙලා. ජාතික ආණ්ඩුවක් පිහිටවන මේක ඉඟි දීලා තිබ්බයි. සමහර අය මේ පක්ෂේ නායක වෙන්නේ නැහැ. රවි කරුණානායක මහත්මයාට ඔබ නම නොකිය චෝදනා කරන්නේ. කීප දෙනෙක් ඉන්නවද? මහාචන්දදී ඔබතුමලා ආසන කීයක් ගන්නවද? මන්ත්‍රීවරු 113කට වැඩි ගන්න එක. ඒ කියන්නේ ඡන්ද දිනනවා කියන එක. අනිවාර්යයෙන්.
ආණ්ඩුවක් හදනවා නම් මොකටද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඡන්දය සම්බන්ධයෙන්? කාරණා දෙකක් නිසානේ මේගොල්ලෝ ජූනි 20 මැතිවරණය තියන්න ගියා. මොකද මේ රටේ සාමාන්‍යයෙන් මැතිවරණයක් තියද්දි සාකච්ඡා තියන්න, රැස්වීම් තියන්න නමුත් එවැනි වාතාවරණයක් තිබෙන්නේ නැහැ. මැතිවරණයක් තියන්න තරම් මිනිස්සු එක්රැස් කරන්න බෑ කියන චෝදනාවනේ ඔබ කරන්නේ. ඔව්. ඉතින් එහෙමනම් ඇයි අර කළුතරට එක්රැස් වෙලා ඔබතුමල්ලා විරෝධතාවයක් කළේ? කළුතර බෝධියට ගිහලා වැඳලා එළියට ඇවිල්ලා අපි පොඩි විරෝධතාවයක් දක්වන්න ගියේ නැත්නම් මේ රැස්වීම් තියන්නවත් වෙන දේවල් කරන්නවත් නෙවෙයි. නමුත් අපි දැක්කනේ මේ බෝඩ් එහෙම අල්ලන් ඉන්න විරෝධතා කරනවා. ආපු කට්ටිය බෝඩ් එක්කුත් අරන් ආවා. පොලිසිය ක්‍රියාමාර්ගයෙන් ගන්න නේද හදන්නේ? ආණ්ඩුව විතරක් එක්රැස් වෙලා අපිට එක්රැස් වෙන්න එපා කියන එක වැරදි නැද්ද? අපි දැක්කනේ බන්දුල ගුණවර්ධන මහත්මයා සංගීත සංදර්ශනයක් තියෙන මත්තේ උඩ මේකස්. ඔව් ඒකනේ මිනිස්සු කියන්නේ දෙගොල්ලම කරන එක වැරදි කියලා. මම අහන්නේ එහෙමද මැතිවරණයක් කරන්නේ? ආයුධ සන්නද්ධ අරගලය ගැන දැන් කතා කිරීම පළක් නොවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් FM හි විරුදකල් විශේෂාංගය හා එක්වෙමින් தமிழீழ விடுதலை புலிகளுடைய ஆயுத போராட்டம் பற்றி தமிழ் தேசிய கூட்டமைப்பு எவ்வாறான நிலைப்பாட்டில் இருக்கிறது? அது பழைய விஷயம். அப்படி தற்போது கருத்து பிரயோசனமில்லை. ஆயுத போராட்டம் உருவாக்குவதற்கு காரணம் என்னவென்றால் ஜனநாயக ரீதியாக இலங்கை சங்க பிரச்சனையை தீர்க்கவில்லை. தலைவர் செல்வநாயகத்தோடு செய்த ஒப்பந்தங்கள், மண்டலக்கு செய்த ஒப்பந்தம், தண்டிச்சனாக்கு செய்த ஒப்பந்தம் நிறைவேற்றப்பட்டால் ஆயுத போராட்டத்துக்கு இடம் இருந்திருக்காது. நாடு சுதந்திரம் அடைந்து 30 வருடங்களில் ஆயுத போராட்டம் நடைபெறவில்லை. 30 வருடங்களுக்கு பிறகுதான் ஆயுத போராட்டம் ஆரம்பித்தது. ஆனபடியால் அவர் காலத்தில் நடைபெற்றது அது முடிவுக்கு வந்திருக்கின்றது. அதன்படி தற்போது கலைப்பதில் பிரயோசனமில்லை. அது முடிந்த விடயம். நாங்கள் இன்றைக்கு போற பாதையில் போவோம். அரசியல் ரீதியாக செல்கின்றோம், ஜனநாயக ரீதியாக செல்கின்றோம், சர்வதேச ரீதியாக செல்கின்றோம், ராஜதந்திர ரீதியாக செல்கின்றோம், மனித உரிமைகளின் அடிப்படையில் செல்கின்றோம், அடிப்படை உரிமைகளின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேச ஒப்பந்தங்களின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேச உடன்படிக்கைகளின் அடிப்படையில் செல்கின்றோம், சர்வதேசத்தில் கொள்முதல் வாக்குறுதிகளின் அடிப்படையில் செயல்படுகின்றோம். அதுபடியாக நாங்கள் குழம்ப வேண்டிய அவசியம் இல்லை. ஆயுத போராட்டம் பிழையானது என்ற கருத்தை நீங்கள் ஏற்றுக்கொள்வீர்களா? சரி, பிழையை பற்றி தற்போது பேச வேண்டிய அவசியம் இல்லை. எதுவும் ஆயுத போராட்டத்தை நாங்கள் விரும்பவில்லை. இனிமேலும் இந்த நாட்டில் ஒரு ஆயுத போராட்டம் நடைபெறக்கூடாது. சிங்கள மக்களுக்கும், தமிழ் மக்களுக்கும், முஸ்லிம் மக்களுக்கும், இளைஞர்களுக்கும், மூத்தவர்களுக்கும், பெரியவர்களுக்கும் எல்லோருக்கும் ஆபத்தான ஒரு ஆயுத போராட்டத்தை நாங்கள் விரும்பவில்லை. அதான் நான் சொல்லுகின்ற ஒரு விடயம். அதை கைவிட்டு ஜனநாயக ரீதியாக, சர்வதேச ரீதியாக, ராஜதந்திர ரீதியாக இந்த பிரச்சனையை நாங்கள் தீர்க்க வேண்டும். මෙරට COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1630 දක්වා ඉහළ ගියේ අද දින ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. විදේශයේ සිට පැමිණි මෙරටට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකු සහ එක් නාවික හමුදා සමාජිකයෙකු ඒ අතර වනවා. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 62 දෙනාගෙන් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර ඔවුන් පුත්තලම කල්පිටිය මුලතිව් කන්දකාඩු සහ ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. අනෙක් ආසාදිතයන් 37 දෙනා විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වනවා. මේ වන විට COVID-19 ආසාදනය වූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සහ ආශ්‍රිතයන් 1161 දෙනාගෙන් මේ වන විට 403 දෙනෙකු සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 758ක්. මෙරට COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 801ක් වන අතර ආසාදිතයන් 819 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරින් 522 දෙනෙක් COVID ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කුවේට් සිට පැමිණි 466 දෙනෙක් අතුරින් ආසාදිතයන් 330ක් වන අතර කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයන් 272 දෙනෙකුගෙන් 150 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දැන් දෙවනි පොකුර අපිට බිහි වෙලා තියෙන්නේ කුවේට් ඉඳන් සහ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමත් සමග. පළවෙනි දවසේ මෙහි ඇතුල් වෙනකොටම අපි පරීක්ෂණ වලට ලක් කරන්න ඕනේ. ඒතර නිරෝධායනයේද ප්‍රතිකාරමයේද කියන එක තීරණය වෙන්නේ අපි පොසිටිව්ද නෙගටිව්ද කියන එක මත. ඒකෙන්ද පරීක්ෂණ ඉක්මනින් කරේ නැත්නම් පොසිටිව් පිරිස් නෙගටිව් පිරිස් එක්කම නිරෝධායනය කෙරෙද්දී ක්‍රොස් ඉන්ෆෙක්ෂන්ස් එීමේ හැකියාවක් තියෙනවා. මේ ක්‍රියාවලිය හරහා පමණයි අපිට දෙවනි රැල්ලක් රට තුල ඇතිවීම වළක්වා ගත හැකි වන්නේ. මේ අතර කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ ඒ අවට ප්‍රජාව අතරින් ඊයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර අද දිනේත් කොළඹ ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනුණා. කොළඹ මහනගර සභා බර ප්‍රදේශය තුළ PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ධර්මාරාම පාරේ වැඩිවීම සහ ස්වර්ණා පාරේ ප්‍රජාවගේ ඊයේ ගෆූර්
සිංගප්පූර් ගොඩනැගිල්ලවට සිදු කරපු PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් අපිට වාර්තා වෙලා නැහැ. මේ අතර හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ දින 23ක නිරෝධායන කාලය අවසන් කළ සිංගප්පූරුවේ සිට පැමිණි සිසුන් 160 දෙනෙකු අද පිටව ගියා. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් උද්ගලයන් 223 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණය සිදු කර අද දින තම නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සූදානම් කර තියෙනවා. එසේම ඊයේ දිනය වෙන විට ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11250 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තියෙනවා. එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල පුද්ගලයන් 5318 දෙනෙකු මේ වෙන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඊයේ රාත්‍රී 10 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. හෙට සිට ජූනි 3 වන බදාදා දක්වා සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපවත්වනු ලබන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි. එමෙන්ම ජූනි මාස 4 සහ 5 යන දෙදින තුල යලි මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා බවද ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. COVID-19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලෝපුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් කළ කැපකිරීම සුළුපටු නැහැ. ඇතමුන්ට ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් පවා සැලසුම් කළ පරිදි සිදු කර ගැනීමට අපහසු වුණා. COVID-19 වසංගතය හමුවේ රෝහලක් තුළ විවාහ ගිවිසගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සහ අයර්ලන්ත ජාතික හෙදියක් පිළිබඳව අපට වාර්තා වුණේ එක්සත් රාජධානියෙන්. මේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන 30 හැවිරිදි අනලා නවරත්නම්. ඔහුගේ පෙම්වතිය එම රෝහලේම සේවය කරන හෙදියක්. 34 හැවිරිදි ජෑන් ටිපිං අයර්ලන්ත ජාතික තරුණියක්. COVID-19 වෛරසයට ගොදුරු වූ මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොවුන් දෙදෙනා කළ කැපකිරීම සුළුපටු නැහැ. පෞද්ගලික ජීවිතයේ බොහෝ ස්වර්ණමය අවස්ථාද එහිදී ඔවුන් කැප කළා. ශ්‍රී ලංකාවේ සහ අයර්ලන්තයේ සිටින සිය ඥාතීන් සහභාගී කරවා ගනිමින් අතිනත ගන්නට ඔවුන් සැලසුම් කර තිබුණද COVID-19 වසංගතය ඊට හරස් වුණා. තත්ත්වයේ තරමක් යහපත් අතට හැරමින් පැවතියද දෙපාර්ශ්වයේම නෑදෑයින් සහභාගී කරවා ගැනීම තවදුරටත් අනාරක්ෂිත බව ඔවුන් තීරණය කළා. තමන් සේවය කරන ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දේව සභාවකදී මේ ආදරණීයයන් යුවල විවාහ ගිවිසගත්තේ යනුවයි. ඔවුන් දෙදෙනා පිළිබඳ බ්‍රිතාන්‍යයේ මාධ්‍යයේ දැඩි අවධානයට යොමු අතර එක්තරා රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් නව යුවලගෙන් විවාහයෙන් පසු සැලසුම් පිළිබඳ අපූර්ව පැනයක් ඉදිරිපත් කළා. What about honeymoon? Did you get a few days off work? We were back on Monday. No, we're back in on Monday. Yeah. So are you looking forward to a honeymoon when all this is over? And if so, where to? Yeah, I think we've got a bit of saving up to do for it first, and then we'll see. ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව පවා අසීමිත ලෙස කැප කරමින් COVID-19 රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන මේ යුවලට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ද ට්විටර් සටහනක් තබමින් සුබවැතුම් පිරිනැමුවා. රංචු වශයෙන් කඩාවැදී වගාබිම් දැඩි ලෙස විනාශ කරන පළඟැටි විශේෂයක් පිළිබඳව කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පළඟැටි විශේෂය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. දහස් ගණනක රංචු වශයෙන් කඩාවැදී වගාබිම් විනාශ කරන මෙම පළඟැටි විශේෂය දැනට දක්නට ලැබෙන්නේ කුරුණෑගල මාවතගම ෆ්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ වගාබිම් ආශ්‍රිතවයි. එම පළඟැටි විශේෂය ප්‍රදේශයේ මඤ්ඤොක්කා, පොල්, බඩේරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු සෑම ශාකයක්ම ආහාරයට ගෙන තිබීම විශේෂත්වයක්. මෙම පළඟැටියන්ගේ ග්‍රහණයට ලක් වූ ඇතැම් ශාකවල නාරටි හැර කිසිදු පත්‍රයක් දක්නට ලැබුණේ නැහැ. අපිට මේ කුමියාව මුලින්ම දකින්න පුළුවන් වුණේ මේක දවස් 4කට විතර කලින් පොල්වත්තක සුළු ගණත්වයක් වශයෙන් තමයි හිටියේ. ඉතින් එතනදී පොල් වලටවත් එහෙම නැත්නම් අපේ කෘෂිකාර්මික භෝගයකටවත් හානි කරලා තිබුණේ නැහැ. පසුව අපිට දැක ගන්න පුළුවන් වුණා මේ කුමියාව විශාල වශයෙන් ගණත්ව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ඔක්කොම භෝග වලට වගේ හානි කරනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කර මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කහපැහැති ඉරි කිහිපයක් පිට ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම පළඟැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළඟැටි විශේෂයට සමාන ද යන සෙවීම සඳහා මෙම සත්වයින්ගේ සාම්පල ඉන්දිය කෘෂිකර්ම අංශ වෙත යොමු කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත ලියනගේ මහතා සඳහන් කළා. තාමත් පළඟැටියා පිළිබඳ නියමිත විශ්ලේෂණාත්මක අඳුනා ගැනීම ස්ථිර කරලා නැහැ. මොකද මේ සතා ශිශු අවදියේ මේ ඉන්නේ. මේකගේ කුඹුල් සතා පාත් වෙන තෙක් මූ ගැන හරියටම තොරතුරක්
දැනට කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පමණක් වාර්තා වන මෙම පළඟැටි විශේෂය පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ අනුව පියවර ගැනුණේ අධික ගහනයන්ගෙන් යුතුව පැතිරී සිටින මෙම පළඟැටියන් සඳහා පලිපෝද නාශක ඉසීමටයි. මේ පළඟැටි උදුර ඇතරම ඉන්දියාවේ තියෙන නැත්නම් අප්‍රිකාවේ තියෙන කාන්තාර පළඟැටිය නෙමෙයි. නමුත් එහා සමානවම විශාල උදුරක් කළ හැකි පළඟැටියේ මේ ලංකාවේ හිටපු පළඟැටි වර්ගයක්ම තමයි විශාල වශයෙන් ගුණෙලලා තියෙන්නේ. ඒකන්ද මේ ගොවි ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ වගේ පළඟැටියෙක් දැක්කොත් වහාම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. කෙසේ වෙතත් මෙම පළඟැටි විශේෂයේ මර්ධනයේදී කෘෂිකර්ම උපදේශකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. නොගැලපෙන කෘමිනාශකයක් ඉස්සොත් මේ සත්තු කෘමිනාශක වලට ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරගන්න ඉඩ තියෙනවා. අනිත් එක පරිසරයේ ඉන්න අනිත් හිතකර ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා පරිසරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. දැඩි අසීරුතාවකට පත්ව සිටි මොනරාගල ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන්ගේ ගැටලුවලට මේ වන විට විසඳුම් ලැබෙමින් පවතින බව එම ගොවීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ හිරු ප්‍රවෘත්ති හරහා ඔවුන්ගේ ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් සමග වට්ටක්කා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් පැමිණෙමින් සිටින බවයි. මොනරාගල දිස්ත්‍රික්කයේ කහම්බාන ඉත්තෑකඩුව පෙනගල්ලන් කන්ද ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන්ගේ වට්ටක්කා අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පාමින් සිටින බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා අනාවරණ කළා. උත්තර ගන්න දෙයක් ඇත්තෙම නම් වට්ටක්ක දැන් මේ විච්චාම ගොවි තන එපා වෙනවා. අපි ප්‍රවාහන කුලිය දෙන රුපියල් 10000ක අක්කරයක් වගා කරන් යනවා 50000 60000ක් විතර. එහෙම දීලා දැන් ඉතින් අන්ත අසරණ වෙලා ඉන්නේ මිනිස්සු. හාන කාලෙට තේලරේ උගස් අදින කාලෙට නගුල උගස්. වාගේ තුන් ගුණයක් තව ගේන්න තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ රජයේ මැදිහත් වෙලා අපිට මේකට මේ සාධාරණ මිල වට්ටක්කා ගොවින්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රටට අනාවරණ කිරීමත් සමග පෞද්ගලික අංශයේ වෙළඳුන් වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති බවත් අවශ්‍ය වූහොත් පමණක් රාජ්‍ය අංශයේද මැදිහත් වීමට සූදානම් බවත් මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ වට්ටක්කා ගොවීන් මුහුණ දී ඇති දුෂ්කරතාව පිළිබඳ අප කළ අනාවරණයෙන් පසු මේ වන විට අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන් පැමිණෙන බවට ගොවීන් පවසනවා. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ සඳහා රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවයි. ඇත්තම හිරු මාධ්‍යායතනයට බෙහෙම ස්තුතියි. හිරු මාධ්‍යායතනයේ විසින් ප්‍රචාරය කළාට පස්සේ පුද්ගලික වෙළෙන්දෝ දැන් පැමිණෙමින් සිටිනවා ගමට වට්ටක්කා මිලදී ගැනීම සඳහා. මේ වෙනතෙක් රජයේ නම් කිසිම කෙනෙක් ඇවිල්ලා මේවා මිලදී ගැනීමට උරදුන්නේ නැහැ අපිට. හිරු එකෙන් පෙන්නුවට පස්සේ තමයි පුද්ගලික වෙළෙන්දෝ එන්න පටන් ගත්තේ. ගොඩක් පින්න හිරු මාධ්‍යායතනයේ ඇත්තටම මේ අපි වට්ටක්කා වික්කා කිලෝ 5000ක් වික්කා. හරිම තන්තෝස. ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිගේ හේතුවෙන් Taman දැඩි පීඩාවට පත්ව සිටින බවට පවසමින් කැකිරා ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ගොවීන් පෙන්වා දෙන්නේ මෙම තත්වය දිගටම පැවතියහොත් වගා කටයුතු අඩාල වීමේ වැඩි ඉඩක් පවතින බවයි. වී ගොවිතැන සහ අතිරේක භෝග වගා කරන රජරට ප්‍රදේශයේ ගොවීන් සිය වගාවන් සඳහා පොහොර නොමැතිව මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටිනවා. පසුගිය දින කිහිපය පුරාම දඹුල්ල ප්‍රදේශයේ පොහොර අලවිසල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා. ගොවින් චෝදනා කරන්නේ රට තුළ පොහොර හිඟයක් නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කළද කිසිදු ස්ථානයකින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවටයි. උදේ ඉඳලා පොලිමේ ඉන්න තාම නෑ. රටේට එකපාර එක කඩේකට. ඒක අදින් පොලිමේ. ඒ මෙතිය දෙක දෙන්නේ කොහොමද ගොවිජන සේවකයේ වැඩ කරන නිලධාරි කියනවා ගොවිජන සේවකයේ පොහොර තියනවා කියලා. ගොවිජන සේවකයෙන් නිකුත් කරන්න. ඒතකොට ගබඩාවේ පොහොර ස්ටෝක් කරලා තියෙනවා. අපි ඇහැට දකිනවා. යූරියා ආවම යූරියා නෑ කියනවා. මඩ පොහොර ආවම මඩ පොහොර නෑ කියනවා. කියන්නේ මිරිස් පොහොර නම් මේක විතරයි මිරිසියයි කියන්නේ කියනවා. දිසාපතිගෙන් අවසරය ගන්න ඕන කියනවා. හැබැයි නිකුත් වෙන්නේ පොහොර. ඉතින් දැන් දවස් 6ක් විතර ඇවිල්ලා එනවා හැමදාම 4ට විතර ආවි නෑ පොහොර අදත් ආව බලන්න අදත් ඇවිල්ලා නෑ තාම. මේ තක්කාලි බැල මෙච්චරයි තව පොහොර දාගන්න බැරි වෙනවා. විනාශ වෙලා ගිහින් තියන්නේ. පොහොර ගැටලුවට විසඳුමක් කියලා කැකිරාව මඩාටුගම ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් කාර්යාල අඩස්සියේ තබා ගැනීමෙන් ගොවීන් පිරිසක් පසුගියදා විරෝධතාවයකද නිරත වුණා. අපේ මුදල් වලට මේ හදිසි අවස්ථාවේදී මුදලට අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා ගනි. අලගිල්ලින් දිනා ගන්න ආයතනතාව අපවතාවටපත් ගන්න.
ගොවීන්ගේ චෝදනා සම්බන්ධයෙන් පොහොර ලේකම් කාර්යාලයේ සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. විශාල ප්‍රමාණයේ පොහොර එක වතාවේ ලබාගෙන යම් පිරිසක් ගබඩා කරගෙන ඉන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ ගබඩා කිරීම වළක්වා ගැනීම අවශ්‍ය නිසා අපේ ඒජන්තවරුන්ට දැන්වීම සඳහා අපේ ප්‍රධාන කම්පැනිස් වලට අපි දන්ලා තියෙන පොහොර ගෙනන අයට මේ ඒජන්තවරුන්ට කියන්න කියලා සීමා කරලා නිකුත් කරන්නත් ඒවා පිළිබඳව සටහන් තියාගන්නත් අපි කටයුතු කරන්න කියලා දන්ලා තිබෙනවා. ඒකම ගෝජන සේවා මධ්‍යස්ථානත් අපි යොදාගෙන තිබෙනවා. අනිකුත් භෝග වලටත් පොහොර මිලට විකිණීම සඳහා ඒකෙදි දෙන්නෙත් අපි සීමා කරලා අදාළ කෘෂිකර්ම උපදේශකවරයාගේ නිර්දේශ අරගෙන සීමා සහිතව ලබා දෙන්න තමයි ක්‍රියා කරලා තිබෙන්නේ. මොන නීතියක් තිබුණත් නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා මහ ජනතාව උනන්දු වෙන්නට ඕනේ. ඒ රිසිට් එකක් ගන්නේ නැත්නම් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. එතනම නීතිය ක්‍රියාත්මක කරන්න සාක්ෂි අවශ්‍යයි. ඒක නිසා ගොවි මහතුරුගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ පොහොර නැහැ කියලා හිතලාගෙන වැඩි මිලට ගන්න එපා. ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් නිදි කළ කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මුහුදු ඛාදනයට ලක්ව ඇති බවට අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්. මේට්ලන්ඩ් ලොවිනා ප්‍රේම වෘතාන්තය ගැන සාක්ෂි දරන ගල්කිස්ස වෙරළ තීරය රන්වන් සැතපුම ලෙස නම් දරා සිටින්නේ එහි පවතින ස්වභාවික සුන්දරත්වය හේතුවෙන්. මෙම ගල්කිස්ස වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගමනාන්තයක්. නමුත් පසුගිය දිනවල මෙම සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණේ වෙරළ තීරයේ පවතින ස්වභාවික පිහිටීම වෙනස් කරමින් සිදු කළ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් හේතුවෙන්. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විදේශීය සමාගමක් විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ ප්‍රදේශයේ වෙරළ ඛාදන තත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණය යෙදීමයි. ඒ අනුව ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් 16 වෙනිදායි. අප්‍රේල් 22 වෙනිදා එහි වැඩ අවසන් වුණා. මෙහිදී රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් පිහිටි වැලි නිදියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි කියුබික් මීටර් 1,50,000ක් පමණ පොම්ප කිරීම සිදු වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර තත්ත්ව වාර්තාවක් ලබාගෙන නොමැති බවට පරිසර සංවිධාන බොහොමයක් එකල චෝදනා කළා. රුපියල් කෝටි 89ක් වැය කළ මෙම කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මාස එකහමාරක් තුළ මුහුදටම ගසාගෙන ගොස් අවසන්. අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් සිදු කළ මෙම ව්‍යාපෘතිය හරහා බලධාරීන් අපේක්ෂා කළ අරමුණු ඉටු වුණාද? මුලින් යොදන ලද වැලි ප්‍රමාණය ඒ පැත්තෙන් ක්‍රමයෙන් අඩු වෙලා එම වැලි ප්‍රවාහය උතුරු දෙසට ගමන් කරලා කිලෝමීටර් 2ක් පමණ දුරට වෙරළ තීරය නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණුනේ. ඒ தත්ත්වය තමයි දැන් අපිට දක්නට ලැබෙන්නේ. කිසිසේත් මේ වෙරළ කාදන තත්ත්වයක් නෙවෙයි. තවත් ටික ප්‍රමාණයක් මේ ආකාරයට වැලි ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වැලි ඉවත් වෙලා අපතේ යාමක් සිදු වෙන්නේ නැහැ. ඊයේ මේ ප්‍රදේශයේ ගොඩ කරපු වැලි හොදාගෙන යාමක් එක්ක කියනවා මේක අපේක්ෂිත තත්ත්වයක්. මේක වෙනත් ප්‍රදේශයකට වැලි පෝෂණය කිරීම සඳහා චේතනාන්විතව කරපු දෙයක් කියලා. එහෙම දෙයක් වුණා නම් ඒක කලින් කියලා දිච්ච දෙයක්. එහෙම නැතුව දැන් හදිස්සියම කියනකොට අපි මේ කියන කතාවත් සැකසහිත වෙනවා. මේ සියලු සැකයන් දුරු කරලා හරි විදිහට කරන්න තිබිච්ච ක්‍රමය තමයි පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් තිබුණා නම් ඒ වාර්තාවේ ඔය වගේ දේවල් සියල්ලම සහ ඒ වගේ දේවල් වලට ගන්න ඕන පියවර, හා නිවාරණ පියවර මේ ඔක්කොම දේවල් අඩංගු වෙන්න ඉඩ තිබුණා. එවැනි වාර්තාවක් නැති තැන මේ කියන ප්‍රකාශන ගොඩක් දේවල් අපිට ප්‍රලාප විදිහට බැහැර කරනවා මිස සත්‍ය ප්‍රකාශ විදිහට බාර ගන්න පුළුවන් කමක් නැහැ. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. මාරවිල දුන්කන්නාව ප්‍රදේශයේදී හිටපු සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කළ මෝටර රථයේ ඊයේ රාත්‍රියේ යතුරු පැදියක් ගැටී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා. මාලිගාවත ලක්ෂිත නිවාස සංකීර්ණයේදී ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව අනාවරණ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි. සිවිල් ආරක්ෂක බලකාය මගින් මඩකලපුව වාකරේ මාන්කේනි ප්‍රදේශයේ අක්කර 400ක භූමියක වගා කරන ලද කජු වගාවේ අස්වනු නෙලීම් කටයුතු අද ආරම්භ කළ අතර මෙවර විශාල අස්වැන්නක් ලැබී ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මීගමුව බසියවත්ත මුහුදු තීරයට පසුගියදා ගොඩ ගැසූ මියගිය විශාල තල්මසකගේ නරක් වූ සිරුර හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුඟදක් පවතින බවත් බලධාරීන් එම තල්මස් සිරුර එම ස්ථානයේ නිවත් නොකිරීම හේතුවෙන් Taman දැඩි අපහසුතාවයකට පත් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. රටවටා හිරෝ. දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. අමරිකාවේ මිනිසෝටාහි නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් කොලරාඩෝ ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත රැසක අඛණ්ඩව 6 වන දිනටත් විරෝධතා ක්‍රියාත්මකයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති අදාළ කළු ජාතික තරුණයා ඝාතනය කළ පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර යුක්තිය ඉෂ්ට කරන මෙන් ඉල්ලා පැවැත්වෙන විරෝධතා මේ වන විට දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. විරෝධතා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ when the looting start shooting start යනුවෙන් පසුගියදා තිබූ සටහන ට්විටර් සමාගම සිය නීති රීති වලට පටහැනි බවට සහ ජාතිවාදී ප්‍රකාශයන් ලෙස අර්ථ දැක්වීමට පියවර ගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍යන් රැසකගේ දැඩි දෝෂ දර්ශනයට ජනපති ට්‍රම්ප් ලක් වී තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ වොෂින්ටන්, ෆිඩෙල්ෆියා, ලොස් ඇන්ජලිස් ඇතුළු නගර 25කට ප්‍රචණ්ඩ උද්ඝෝෂණ හේතුවෙන් හදිසි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් හෙට සිට යලි ආරම්භ කිරීමට නියමිතයි. ඒ රජයේ නිරෝධායන නීති රීති වලට යටත්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ විසින් ක්‍රිකට්, රග්බි සහ පාපන්දු පුහුණුවීම් හෙට සිට ආරම්භ කිරීම සඳහා ලබා දුන් අවසරයට අනුවයි. මේ අනුව ශ්‍රී ලංකා සංචිතයේ තෝරාගත් ක්‍රීඩකයන් 13 දෙනෙකු හෙට සිට දින 12ක කාලයක් නේවාසික පුහුණු කඳවුරකට එක්වනු ඇති. මේ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 90 දෙනෙකු එක්වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන්ගෙන සිටින අතර හෙට දිනේදී ක්‍රීඩකයන් 13 දෙනා එම හෝටලය තුලදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි. අනිද්දා සිට කොළඹ CCC ක්‍රීඩාංගණයේදී සිය පුහුණු සැසි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට සම්බන්ධ වන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්ව විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෝටලේ රැඳී සිටින අවස්ථාවේදී පුද්ගලික හේතුන් මත ක්‍රීඩකයන්ට හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට ඉන් පිටතට පැමිණීමට සහ පුහුණුවීම් සිදු කරන අවස්ථාවේදී ක්‍රීඩා පිටියෙන් පිටතට පැමිණීමද තහනම් වනු ඇති. මේ සඳහා සම්බන්ධ වන සියලුම වාහන පුහුණු සැසිය ආරම්භ කිරීමට පෙර සහ පුහුණුවීම් සිදු කරන කාලය තුල විෂ බීජහරණය කිරීමටද නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින හෝටලේ සහ CCC ක්‍රීඩාංගණයේදී පුහුණු සැසි පැවැත්වෙන කාලය තුල අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම ස්ථානවල සිටින කාර්ය මණ්ඩල සමාජිකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා. හෙට සිට ආරම්භ වන පුහුණු සැසිය සම්බන්ධයෙන් හිරු ස්පෝර්ට්ස් ක්ලබ් විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් දැක්වුවේ මෙවන් අදහසක්. We're really looking forward to it. We've got a squad of our bowlers, our red ball and white bowlers, plus some of our guys that needed rehabilitation coming in. Everything will be done in a biosecure environment, and we just know that I've worked on the date of 25th of July. If something happens, it'll happen sort of end of July, early August, and then what happens? We can't control that. All we can control is how we prepare our players, and we've got to make sure from that day they're ready to go if we start playing some cricket, which we really hope we are. මේ සෝදානම සමුගෙන යන්නට පැත්තනොදත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.